යුද ජයග්‍රහණය, පාස්කු ප්‍රහාරය මේ සියලුම දේවල් ඡන්දදායකගේ ඡන්ද හැසිරීම වලට බලපාලා තිබෙනවා. ශ්‍රී ලංකා සමාජය තුළ ආසන්නයේ සිදුවෙන කම්පිතම සිද්ධිය හරහා තමයි ඡන්දය දැමීම තීරණය වෙන්නේ. හොඳම උදාහරණය ගන්නමු. අපි දැන් අද වෙනකොට වනාතවිල්ලුව වගේ ප්‍රදේශවල බරපතල ආකාරයේ පරිසර විනාශයක් සිද්ධ වෙමින් පවතිනවා. රූපවාහිනී නාලිකාවකින් දැනුම දෙනවට වැඩිය රූපවාහිනී නාලිකාවකින් කරන්නේ මතය දෙන එකනේ කරන්නේ. ඒකට ඒ රූපවාහිනී නාලිකාවට අදාළ මතය සමාජගත කරන්න උත්සාහ කරනවා මිසක් දැනුම ලබා දෙන්නේ නැහනේ. ආගමික 나යකයන් සිටිය යුත්තේ මඟ පෙන්වන්නන් විදියට. ආගමික නායකයෙක් සිටිය යුත්තේ සමාජ නායකත්වය දරන පුද්ගලෙක් විදියට. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අද වෙලා තිබෙන්නේ දේශපාලනික පක්ෂ දේශපාලනට මේ ආගමික නායකින් ගිහිල්ලා තියෙනවානේ. මොන මහජන නියෝජිතයටද අපිට අපේ මතය කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට ඔහුගේ මතය ගිහිල්ලා කියනවා මිසක් ඒ සම්බන්ධයෙන් කතිකාවතක් කොහෙවත් ගොඩනගිලා නැහනේ. එහෙම සමාජයක් වෙනුවෙන් ඔබතුමාට වෙනවත් තියෙන යෝජනා. ප්‍රකෘති විකෘතියට එරෙහිව අනාගතය වෙනුවෙන් වඩා දියුණු සමාජයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අපේ උත්සාහය අද තවත් වැඩසටහනක ආරම්භය. අපි අද කතා කරන්නේ වඩා දියුණු සමාජයක් වෙනුවෙන් මේ රටේ පුරවැසියන්ගේ වගකීම. ඒ පිළිබඳව අපි කතා කරන්න අපි ඒ පිළිබඳව න්‍යායික සහ ප්‍රායෝගික දැනුම දෙකම ඇති විද්වතෙකුට අපි ආරාධනා කරා. අද අපේ ආරාධිතයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්. ආයුබෝවන් කියලා පිළිගන්නා මහාචාර්යතුමා වැඩසටහනට ප්‍රවේශයක් ගන්නත් එක්කම මහාචාර්යතුමා ඔබතුමා මේ දවස්වල ටිකක් ජනප්‍රිය වුණා මේ මැටි කර්මාන්තය සම්බන්ධව දැක්වපු අදහස. මගේ ප්‍රශ්නේ මහාචාර්යතුමා මේ ඔබතුමාට මොකක්ද මේ සම්බන්ධව සමාජගත කරන්න තිබුණ අවශ්‍යතාවය? ඔව් දැන් එතෙන්දී ඇත්තටම අපි මාතෘකාවටම ගත්තොත් එහෙනම් පුරවැසියන්ගේ කාර්යභාරය තමයි මම සිද්ධ කළේ. දැන් මේ කටයුත්තේදී පුරවැසියන්ගේ කාර්යභාරය වෙන්නේ සමාජය දැනුවත් කිරීම. එතකොට දැන් එතනුනොත් අපිට එහාට ගියොත් එහෙම දැන් පුරවැසියන් නැවතත් වර්ගීකරණයකට ලක් වෙනවා. එතෙන්දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් ඇතුළු අනිකුත් විද්වත් කොටස් සහ සාමාන්‍ය පුරවැසියන් විදියට. එතකොට මෙන්න මේ විද්වත් පෙළ ගැස්මක් සමාජය තුළ තිබීමෙන්ම ඉල්ලන්නේ ඒ විද්වතුන්ගේ හඬක් නැගිය යුතුයි සාමාන්‍ය පුරවැසියන් වෙනුවෙන් කියලා. එතකොට මෙන්න මෙතෙන්දී අපි යම් යම් දේවල් දකින්නේ කොහොමද? ඇසෙන්නේ කොහොමද? අපි ඒක පැහැදිලි කරන්නේ කොහොමද කියන එක සාමාන්‍ය සමාජයේ බලාපොරොත්තු වෙනවා. ඒතකොට මම හිතන්නේ අන්න එතෙන්ට තමයි මම ආමන්ත්‍රණය කළේ. විශේෂයෙන්ම සමාජ විද්‍යාව පිළිබඳව ප්‍රමාණික දැනුමක් ඇත්තෙක් විදියට මට අවශ්‍ය වුණා මේ ශ්‍රී ලංකාවේ යම් යම් දේවල් සංවර්ධනය කරන්නේ කෙසේද කියන එක පිළිබඳව කතිකාවතක් ඇති කරන්න. ඒකේ ආරම්භක ප්‍රවේශයක් විදිහට තමයි මම මැටි කර්මාන්තය පිළිබඳව කතා කරේ. මම හිතන්නේ ඒකට ඉතාමත් මිහිල ප්‍රතිචාරයක් ලැබුණා. මහාචාර්යතුමා ඔබතුමා කොහොමද මේ සමාජ විද්‍යාව පිළිබඳව තියෙන අවබෝධය ඇතුලේ මේ රටේ ඡන්දදායකයව නිර්වචනය කරගන්නේ? ඔව් දැන් අපි මේ රටේ ඡන්දදායකයව අපිට නිර්වචනය කරන්න වෙන්නේ කියන්නේ යම් ආකාරයකට දේශපාලනික දැනුම කියන එක. දැන් මොකද අපි ජීවත් වෙන්නේ කොදෙව්වක. ඒතකොට මේ කොදෙව්වක ජීවත් වීම නිසාම අපිට දකින්න ලැබෙන දේ අසන්න ලැබෙන දේ ඊටාත්ම සීමිතයි. නමුත් අද අන්තර්ජාලය වගේ දේවල් අපි භාවිතා කිරීමේදී අද අපි ගොඩක් අවස්ථාවලදී අපි සර්ච් කරන්නේ සෙක්ස් කියන වචනය. හැබැයි ඩෙවලොප්මන්ට් කියන එක අපි සර්ච් කරලා නැහැනේ. එතකොට මෙන්න මෙතන තමයි අපේ ගැටලුව තියෙන්නේ. ඩෙවලොප්මන්ට් සර්ච් කරපු දවසට මම හිතන්නේ අපේ මේ ඡන්දදායකයේ හැසිරීම, පුරවැසියාගේ හැසිරීම වගේ දේවල් බෙහෙවින්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි තාමත් අපි තිබෙන යම් ආකාරයකට අපි අර කොදෙව්වක ජීවත් වීම නිසා අපි තුල තිබෙන්නා වූ තාමත් අපේ අර යම් කොදෙව් ගති ලක්ෂණ තියෙනවා. අපි ලෝකයේ දකින්නේ අපි සංවර්ධනය කියලා තාමත් අපි දකින්නේ අපේ පාරට කොන්ක්‍රීට් කරන එක. එහෙම නැත්නම් අපේ පාරට ජල නල එලන එක. එහෙම නැත්නම් අපේ පාරට විදුලි බල්බයක් ලබා දෙන එක. ඕක තමයි අපි සංවර්ධනයේ විදිහට දකින්නේ. හැබැයි අපි සංවර්ධනයේ දැකපු දවසට ලෝකයේ සංවර්ධනයේ දැකපු දවසට මේ පුරවැසියාගේ හඬ මීටදී වෙනස් වෙන්න පුළුවන්. එතකොට මහාචාර්යතුමා දැන් මේ සියල්ල සිද්ධ වෙන්න අපි දැන් විතර කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයනේ. ලංකාවේ අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවානේ. එතකොට එහෙම දැනුමක් නැති සමාජයක් ඇතුලේ කොච්චර දුරට සාර්ථක වෙන්න පුළුවන්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය? ඔව් දැන් ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්නේ දැන් ඉස්සෙල්ලා
අපි දැන් ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරලා නැහැනේ. ඒකෝර දැන් ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගන්න නම් ඊට ඉස්සෙල්ලා අධ්‍යාපනය ලබා ගන්න ඕන. ඒකට අධ්‍යාපනය හරහා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලැබෙන්නේ. මොකද අධ්‍යාපනය කියන එකේදී දැන් විශේෂයෙන්ම අධ්‍යාපනය තුල තමයි ප්‍රජාතන්ත්‍රවාදී ඉගෙන ගන්න. ඒකට අධ්‍යාපනය නැති තැනදී ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. දැන් මම මෙතෙන්දී විශේෂයෙන්ම අධ්‍යාපනය කියලා කියන්නේ දැන් මේ අධ්‍යාපනය කියලා කියන එකෙන් මම අදහස් කරන්නේ මේ සමාජයේ තිබෙන දැනුවත්භාවය. ඒකට දැන් අපි ගන්නේ මොකද දැන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම කියතොත් මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් තියෙනවා කියලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට තමයි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් නැත්තෙම. එතකොට ඒ කියවීම. එතකොට හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දන්නවා සමාජ විද්‍යාඥයෝ පිළිබඳව දන්නවා, ආර්ථික විද්‍යාඥයෝ පිළිබඳව දන්නවා, දේශපාලන විද්‍යාඥයෝ පිළිබඳව දන්නවා, රසායන විද්‍යාව දන්නවා, භෞතික විද්‍යාව දන්නවා, කළමනාකරණය දන්නවා, මානව සම්පත් කළමනාකරණය දන්නවා. හැබැයි අධ්‍යාපනයේදී ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලනික කියවීමක් නැහැ. නීතිය පිළිබඳ දන්නේ නැහැ. අතන මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විතරක් නෙවෙයි. එතනින් එහාට ගිහිල්ලා සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ොත් Tamanගේ විෂයෙන් පරිබාහිර වූ සමාජීය කරුණු පිළිබඳව දැනුවත්භාවය යම් මට්ටමකට අඩු වෙලා තියෙනවා. දැන් මහාචාර්යතුමා අපි අහලා තියෙන විදිහට ලංකාවේ සාක්ෂරතාවය අතින් ඉතා ඉහළ රේටින් එකක් තියෙන රටක් නේ. එතකොට මේ ඇයි මේක දේශපාලන සාක්ෂරතාවය ඒ තරම් දුරට වර්ධනය මේකට සමගාමී වර්ධනය වෙලා නැත්තේ? දැන් අපි සාක්ෂරතාවය කියලා දැන් අපි සාක්ෂරතාවය ඉහළයි කියලා කියන්නේ අපේ ප්‍රාථමික අධ්‍යාපන ලබන ප්‍රමාණය ඉහළ ගිහිලා තිබෙනවා. ඒ වගේම අපිට අකුරු ලිවීමේ කියවීමේ හැකියාව යම් මට්ටමකින් ඉහළ ගිහිලා තියෙනවා. ඒතකොට අපිට යම්කිසි පෝර්මයක් පුරව ගන්න පුළුවන් දැනුමක් තිබෙනවා. හැබැයි මේකද සාක්ෂරතාවය කියන එක පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ සාක්ෂරතාවය දේශපාලනික සාක්ෂරතාවය, ඒ වගේම නීතිය පිළිබඳ සාක්ෂරතාවය, සමාජීය කරුණු පිළිබඳ සාක්ෂරතාවය. මෙන්න මේ ඔක්කොගේම එකතුව තමයි මිනිසෙක් සාක්ෂරතාවෙන් ප්‍රගුණ වූ මිනිසෙක් බවට පත් වෙන්නේ. ඒතකොට මේකට අපි කියනවා බුද්ධිය කියලා. ඒතකොට මේ අපි ගත්තොත් එහෙම අද අපේ සමාජයේ ඕන ප්‍රමාණික උගතුන් ඉන්නවා. හැබැයි ප්‍රමාණික බුද්ධිමතුන් ඉන්නවද කියන එක පිළිබඳව අපිට විශාල ගැටලුවක් තියෙනවා. උතර තමයි අපේ සමාජයේ ගිහිල්ලා නතර වෙලා තිබෙන්නේ. එතකොට මේ සාක්ෂරතාවයත් එක්ක උගතුන්ට Tamanගේ විෂය පිළිබඳ සාක්ෂරතාවයක් තිබෙනවා. හැබැයි අර ප්‍රමාණික බුද්ධිමත්භාවය පිළිබඳව ඇත්තටම ගත්තොත් එතන ලොකු සාක්ෂරතාවයේ අඩුවක් තියෙනවා. අන්න ඒ අඩුව පිරවුණු දවසට තමයි අපි සංවර්ධනය පිළිබඳව මීට වැඩිය වෙනස් අදහසක ඉන්නේ. අපේ දේශපාලනයේ කරුණු භාවිතාව පිළිබඳව මීට වැඩිය වෙනස් අදහසකට එන්නේ. එතකොට ඒ දක්වාම අපි ජීවත් වෙන්නේ අර යම්කිසි අප විසින්ම තනාගත්තු යම් කොටුවක් ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්නේ කොටුව ඇතුලේ තිබෙන ප්‍රමාණය තමයි අපේ දැනුම සහ සාක්ෂරතාවය කියලා කියන්නේ. මම හිතන්නේ මේ කොටුවෙන් එළිය තමයි අපි කියන මේ සාක්ෂරතාවය තියෙන්නේ. එතෙන්ට අපි ආමන්ත්‍රණය කළොත් තමයි අපේ සාක්ෂරතාවයේ දියුණු සාක්ෂරතාවයක් තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබතුමාගේ විෂයපතය සමාජ විද්‍යාවනේ. එතකොට මේ ඔබතුමා මොන හරි හඳුනාගෙන තියෙනවා. දැන් අපි විවිධ මේ අංශ තියෙනවානේ. ඒ කියන්නේ දැනුමක් තියෙන අය එහෙම නැත්නම් දැනුම්භාවයෙන් අඩු කොටස් ඉන්න පුළුවන් සමාජයේ. එහෙම නැත්නම් නාගරික ජන කොටස් අතර, ග්‍රාමීය ජන කොටස් අතර. එතකොට මේ යම් මොන හරි කියන්නේ අපි කිව්වොත් එහෙම විදේශගත වෙලා පැමිණියා එහෙම නැත්නම් ලංකාව ඇතුළෙම ජීවත් වෙන මේ අයගේ දේශපාලන හැසිරීම් වල යම් වෙනසක් අධ්‍යයනය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් දැන් ඇත්තටම අපේ දේශපාලනය වෙනස් කරන්නේ නාගරික මධ්‍යම පන්තියේ දේශපාලනය වෙනස් කරන්නේ. එතකොට මේ නාගරික මධ්‍යම පන්තිය. එතකොට නාගරික මධ්‍යම පන්තිය කියලා කියන්නේ නාගරික මධ්‍යම පන්තිය වෙන්නේ අර ග්‍රාමීය සමාජවලින් නිදහස් අධ්‍යාපනය හරහා ඉගෙනගෙන නගරයට සංක්‍රමණය වෙලා ඊට පස්සේ ඒගොල්ලොන්ගේ වැටුප් හා වෙනත් සුවිශේෂී වරප්‍රසාද මැද කාලයක් ජීවත් වෙන අය තමයි නාගරික මධ්‍යම පන්තිය බවට පත් වෙන්නේ. ඒතකොට මේ නාගරික මධ්‍යම පන්තියේ සාක්ෂරතාවය අර ග්‍රාමීය සමාජයට සහ නිකුත් නාගරික අනිකුත් පහළ පන්තිවල දේශපාලනික සාක්ෂරතාවයට වැඩි. ඒතකොට ඒගොල්ලෝ තමයි සමාජයේ මත හදන්නේ. ඒතකොට ඒගොල්ලෝ තමයි මේ සමාජය තුල මතධාරීන් බවට පත් වෙන්නේ. ඒතකොට මෙන්න මේ පිරිස හරහා තමයි හැමතිස්සෙම දේශපාලනය සමාජයට කාන්දු වෙන්නේ. ඉතින් එතන තමයි එතකොට අපි නමුත් දැන් ග්‍රාමීය සමාජයක පවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ග්‍රාමීය සමාජයක පවා සිටින්න පුළුවන් නාගරික සමාජයත් එක්ක සම්බන්ධ නැහැ. මොකද දැන් ශ්‍රී ලංකාව වගේ රටක මේ ග්‍රාමීය නාගරික
අර වෙනස් වීම ලොකුවට ගන්න බෑ. මොකද ග්‍රාමීය මිනිසාම තමයි ආපහු එවිලා නාගරික පුජ්‍යලෙක් බවට පත් වෙලා තිබෙන්නේ. එතකොට නමුත් නාගරික මධ්‍යම පන්තිය විසින් සහ ග්‍රාමීය මධ්‍යම පන්තිය තමයි අපේ සමාජය තුළ ප්‍රබල මතධාරීන් බවට පත් වෙලා වංගහන මාචාරතුමා මේ දේශපාලන අවබෝධය යම් වෙනසක් අඳුර ගන්න පුළුවන්ද? පැහැදිලි වෙනස්කම්. දේශපාලන අවබෝධය කියලා කියන්නේ තොර දැන් ඇත්තටම දැන් ග්‍රාමීය සමාජයේ සහ නාගරික සමාජය ගත්තොත් නාගරික සමාජය තුලත් යම් යම් දේශපාලනික අවබෝධයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි අපේ වගේ රටක එහෙම පැහැදිලිවම එහෙම ලොකු දේශපාලනික වෙනස්කමක් ලොකු කීවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ සාක්ෂරතාවයට මොනවද බලපාන්න පුළුවන් හේතු? ඔය සාක්ෂරතාවයේ ප්‍රධාන වශයෙන්ම අපි කොච්චර දුරට ලෝකයේ දකින්නවද කියන එකනේ බලපාන්නේ. ලෝකයේ කොච්චර දුරට කියවනවද කියන එකනේ බලපාන්නේ. මම දැන් ඉස්සෙල් අපි සඳහන් කරපු වගේ අපි මොනවද අපි අන්තර්ජාලයේ සර්ච් කරන්නේ මොනවද? අපි අන්තර්ජාලය පාවිච්චි කරන්නේ මොකටද? ඒ වගේම අපිට නිරන්තරයෙන්ම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ රූපවාහිනී නාලිකාව ගත්තොත් එහෙම රූපවාහිනී නාලිකාවකින් දැනුම දෙනවට වැඩිය රූපවාහිනී නාලිකාවකින් කරන්නේ මතය දෙන එකනේ කරන්නේ. එතකොට ඒ රූපවාහිනී නාලිකාවට අදාළ මතය සමාජගත කරන්න උත්සාහ කරනවා මිසක් දැනුම ලබා දෙන්නේ නැහැනේ. එතකොට එතන බිහි වෙන්නේ යම් ආකාරයකට ඊ මතයේ එල්බගත්තු පිරිසක් මිසක් දැනුමෙන් සන්නද්ධ වූ පිරිසක් නෙවෙයි. එතකොට මෙන්න මේ දැනුම ලබා ගන්න තියෙන තැන මොකද්ද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. අපි ගත්තොත් එහෙම අපිට දැනුම ලබා ගන්න තිබෙන පරාසයන් අඩුයි. දැන් සෑම අපි අද ජාතික පුවත්පත් බොහෝ අවස්ථාවලදී ජාතික පුවත්පත්වල තියෙන්නේ දේශපාලඥයින්ගේ සම්මුඛ සාකච්ඡා. අපිට දැන් ඉස්සර සතියන්ත පුවත්පත ඉස්සර මූලික වශයෙන්ම සතියන්ත පුවත්පත් වලට කිව්වේ සරසවි කියලා කිව්වේ. එතකොට විශ්වවිද්‍යාල කියලා කිව්වේ සතියන්ත පුවත්පත් කියුවට පස්සේ ලොකු දැනුමක් ආවා. හැබැයි අද සතියන්ත පුවත්පත්වල බොහොමයක් තියෙන්නේ සාමාන්‍ය දේශපාලඥයින්ගේ මත. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම වෙළඳ දැන්වීම් සහ වෙනත් ව්‍යාපාරික දැන්වීම් සහ වෙනත් සාමාන්‍ය දිනදාර කුතුහලය දනවන පාතාලය පිළිබඳව ලියුනේ දේවල් වගේ දේවල් තමයි තියෙන්නේ. ඒකෙන් දැනුම එන්නේ නැහැ. දැනුම ලබා දෙන්නා වූ දේවල් පිළිබඳ ලොකු අඩුවක් තියෙනවා සමාජය තුළ. එතරම් මේ ගැටලුව තියෙන්නේ. එක පැත්තකට ඔබතුමා හොඳ තැනකට එනවා. මම හිතන්නේ අපි දැනුම ලබා නොදෙනවා විතරක් නෙමෙයි. එහෙම නැත්නම් වැරදි දැනුම, එහෙම නැත්නම් වැරදි මතයක් මිනිසුන්ගේ ඔළුව ඇතුලේ පටවන්නත් සමාජය තුළ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙමින් තියෙනවා. ඔව් ඊට අපේ ජනමාධ්‍ය හරහා එහෙම නැත්නම් ඒ කියන්නේ මං හිතන්නේ ඔබතුමා ඒකෙන් ආරක්ෂා වෙලා ඉන්නවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. හැබැයි මේ රටේ බුද්ධිමතු, මේ රටේ ආගමික නායකයෝ අපි හිතන්නේ ඒ කියන්නේ මිනිසුන්ව දැනුමෙන් ඉස්සරහට ගන්නවට වැඩිය මිනිස්සු දැනුමෙන් තවදුරටත් ඒ කියන්නේ මිනිසුන්ව හිර කරලා වැරදි මත මිනිසුන්ගේ ඔළුවේ හදන තැන් වලට තමයි වැඩි ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඕ නෑ දැන් මෙහෙමනේ දැන් ඒකේ අපිට එහෙම වැරද්දක් දකින්න බෑ. දැන් Tamanගේ මතය තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට දැනුම වර්ධනය වෙන්නේ ප්‍රතිවිරුද්ධ මතයත් එක්ක. දැන් අද දැනුම අපි Tamanගේ මතය ප්‍රකාශ කරනවා. අපි අනිත් ප්‍රතිවිරුද්ධ මතයට ඉඩක් දෙන්නේ නැහැ. ඇත්තටම මේ Tamanගේ මතයද? ඔව් ගොඩක් අවස්ථාවල දැන් Tamanට මතයක් දැරීමට අයිතියක් තියෙනවානේ. දැන් Tamanගේ මතය විදියට අපි දකින්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගනිමුකෝ. මම කියනවා ලංකාව සංවර්ධනය වෙන්න ඕන ධනවාදී ආකෘතිය ඇතුළේ කියලා. තවත් කෙනෙක් කියනවා නෑ ලංකාව සංවර්ධනය වෙන්න සමාජවාදී ආකෘතිය ඇතුළේ කියලා. මෙතන තියෙන තර්කයක්නේ. ඒතකොට ඒ සංවාදය පැහැදිලි මහාචාර්යතුමා. මම අහන්නේ මේ රටේ තියෙන බහුතරයක් බුද්ධිමතුන්. ඒ තමන්ගේ ඇත්තටම තමන්ට දැනෙන එකද කියන්නේ? එහෙම නැත්නම් තමන්ගේ වෙන යම්කිසි අවශ්‍යතාවයක් මත තමන්වත් එකක නැති මතයක් මිනිස්සුන් ඉස්සරහා කියනවා කියලා මම යෝජනා කරොත් එහෙම. ඔව් දැන් ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පුජ්‍යලයේ අයිතියන එක. එතකොට දැන් සමහර අවස්ථාවන් වලදී දේශපාලනික මතය කියලා දේශපාලනික මතයක් යා නිර්මාණය කරන්න පුළුවන්. මොකද යාගේ පැවැත්ම උදෙසා. එimhe දේශපාලනික මතයක් නිර්මාණය කරන්න පුළුවන්. මොකද මේ අපේ වර්තමාන දේශපාලනය තුල තිබෙන්නේ ප්‍රතිලාභ බෙදා ගැනීමේ දේශපාලනයන්නේ. ඒතකොට දේශපාලනය තුල සිටියොත් තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. දේශපාලනයෙන් පරිබාහිර වුණොත් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. එතකොට කවුද අකමැති ප්‍රතිලාභ වලට? එතකොට අන්න එතෙන්ට මිනිස්සු එතෙන්ට ওই බුද්ධිමතුන් කියන කොටස් එතෙන්ට විතැන්දලා තියෙනවා. හැබැයි ඒයින් පරිබාහිරව ඉන්න පිරිසකුත් ඉන්නවානේ. අපි හිතමු දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂේ නෙවෙයිනේ. සියලු දෙනාම පොදු පෙරමුණේ නෙවෙයිනේ. සියලු දෙනාම ජනතා විමුක්ති පෙරමුණෙත් නෙවෙයිනේ. හැබැයි මේ අය අතරේ සංවාදයක් නිර්මාණය වෙන්නේ නැහනේ. අපි මේ සංවාදය කොහෙන්ද බිඳලා දාලා තියෙන්නේ? අපි මේ සංවාදයේ බිඳ දාලා තියෙන්නේ විශ්වවිද්‍යාලය තුලදීමයි සංවාදයේ බිඳ දාලා තියෙන්නේ. ඒ විශ්වවිද්‍යාලයේ ඒකපාර්ශීව සංවාදය ඒක විශ්වවිද්‍යාලය තුල තිබෙන්නේ එහෙම බැලුවොත් මත කාන්දු කිරීමක් මත පැහැදිලිවම එතන තියෙන්නේ එතන අන්මතයට ඉඩක් නැහැ නේ. දැන් අපේ දියුණු දැන් පහුගිය අවුරුදු 20කට එහා පහුගිය අවුරුදු 30කට එහා තිබුණු විශ්වවිද්‍යාල තුල
ශිෂ්‍යයින් ශිෂ්‍ය සංගම් වලට සටන් වැදුනේ දේශපාලන පක්ෂ වශයෙන්. ඒ දේශපාලන පක්ෂ වශයෙන් සටන් වැදීම නිසා ඒක ඇතුලේ ශිෂ්‍ය නිලවරණ කාලය තුලදී දේශපාලන රැස්වීම් තිබුණා. ඒ රැස්වීම් වලට සහභාගී වෙන ශිෂ්‍යයින්ගිට යම්කිසි දැනුමක් ලැබුණ හැම දෙයක් පිළිබඳවම. ධනවාදය නම් ධනවාදය පිළිබඳව, සමාජවාදය නම් සමාජවාදය පිළිබඳව. හැබැයි ඊට පස්සේ 1977න් පසු 1987න් පසුව මේක ඒකපාර්ශීවීය කියවීමක් බවට පත් වුණා. ඒ හරහා බිහි වුණේ අර සංවාදශීලී නොවන තරුණයෙක් තමයි එතනින් අපි නිර්මාණය වුණේ. ඉතින් ඒක සමාජය තුලත් තියෙනවා ඒක. මම ටිකක් පහුවෙලා අහන්න හිටපු ප්‍රශ්නේ දැන් මට අහන්න වෙනවා දැන් මේ කතා බහත් එක්කම. ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දේශපාලනය පිළිබඳව ඔබතුමා තෘප්තිමත්? නෑ, පැහැදිලිව නෑ. ඒකට ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ මම අහන්නේ පක්ෂ දේශපාලනය පිළිබඳව නෙමෙයි. දේශපාලන කියවා ගැනීම. එහෙම නැත්නම් දේශපාලනය කියලා කියන්නේ පක්ෂ දේශපාලනය නෙමෙයි. දේශපාලනය කියලා කියන්නේ අපේ රට ගමන් කළ යුත්තේ කොතෙන්ටද කියන එක පිළිබඳව කිසිදු ආකාරයක හෝ රට ගමන් කළ යුත්තේ කොතෙන්ටද, රට ගමන් කරමින් තිබිය යුත්තේ කොතෙන්ටද කියන එක පිළිබඳව දේශපාලනය පිළිබඳව ඒ දේශපාලනය පිළිබඳව විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දේශපාලනය පිළිබඳව තෘප්තිවත් නැහැ. ඉන් එහාත් මම තෘප්තිමත් නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නෙවෙයි උපාධිධාරියාගේ දේශපාලනය පිළිබඳව තෘප්තියක් නැහැ. එතනින් පරිබාහිරව විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා යන උපාධිධාරියා ඊට පස්සේ කොහේ හරි කාගේ හරි මත වපුරන්නෙක් වෙනවා මිසක් එහෙම නැත්නම් කාගේ හරි ඇත්තටම වෙන්නේ කාගේ හරි ලවුඩ් ස්පීකර් එකක් වෙන එක. එයා හඬ පතුරවන කෙනෙක් විතරයි වෙන්නේ, මත පතුරවන කෙනෙක් වෙන්නේ නැහැ. ඒතර ගිහිල්ලා උපාධිධාරිය එතෙන්ට කොටු වෙලා තිබුණා. ඒක නිසා අපිට මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයාගේ දේශපාලනයේ පටන් උපාධිධාරියාගේ දේශපාලනය දක්වා තෘප්තිමත් භාවයක් නැහැ. පොදුවේ ගත්තොත් මේ රටේ උගත්තුන්ගේ බුද්ධිමත්තුන්ගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ආචාර්යවරු සියල්ල ඇතුළු කාර්යභාර වෙන්න ඕනේ මොකක් කියලාද ඔබතුමා හිතන්නේ? ඇත්තටම කාර්යභාරය වෙන්න ඕනේ මෙතන දේශපාලනික කාර්යභාරය වෙන්න ඕන රටේ කොතෙන්ටද රට ගමන් කළ යුත්තේ කියන එක පිළිබඳව. එතෙන්ට ඒ ගමන් කරවීම කරන්නේ කවුද කියන එක පිළිබඳව නෙමෙයි අපේ මතය වෙන්න ඕන. අපිට මතයක් තිබෙන්න ඕනේ මේ රට කොහොමද සංවර්ධනය වෙන්න ඕන කියලා. ඒක මගේ මතය වෙනස් වෙන්න පුළුවන්, තවත් කෙනෙක්ගේ මතය තවත් ආකාරයකට වෙන්න පුළුවන්. හැබැයි මේ අපි ඉදිරිපත් කරන මතය තුල තමයි රට ගමන් කරවන්නේ. දැන් උදාහරණයක් විදිහට මම පුජ්‍යලිකව ගත්තොත් මගේ තියෙන විශ්වාසය තමයි ප්‍රබල නීති රීති පද්ධතියක් කරහා අපේ රට සංවර්ධනය කළ යුතුයි කියන එක පිළිබඳව. කෙනෙක් ඔකට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි එතකොට මෙන්න මේ මගේ තිබෙන මතය මම පවත්නා වූ දේශපාලන යාන්ත්‍රණය තුළ ඉන්න ඕනෑම කෙනෙක් ලවා මම ඒක කරන්න මම තල්ලුවක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මම දැන් අද සිද්ධ වෙලා තියෙන්නේ ඒක නෙවෙයි, අද සිද්ධ වෙලා තිබෙන්නේ ඒක කරන්න මම කැමති නායකයා ගෙන්වා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් විතරයි මගේ ගාව තියෙන්නේ. මේ මගේ මතය ගෙන යාම සඳහා සිටින ඕනෑම නායකෙක් පෙළඹවීම කියන එකෙන් මම අයින් වෙලා තියෙනවා. මම කැමති නායකයා කෙසේ හෝ රජ කරවීමෙන් තුලින් විතරයි මට ඒ දේ කරගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මගේ තියෙන්නේ පුජ්‍යලික න්‍යාය පත්‍රයක්. එතකොට මෙන්න මේ පුජ්‍යලික න්‍යාය පත්‍රයෙන් එහා ගියපු සමාජ න්‍යාය පත්‍රයක් තුල තමයි මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. මහාචාර්යතුමා මේ රටේ ඡන්දදායකයා ඡන්ද දෙන්න මොනවද තීරණය කරන සාධක? ඔව් මේ රටේ ඡන්දදායකින් ඡන්දය දෙන්න තීරණය කරන්නේ පැහැදිලිවම එදිනෙදා සිදුවෙන්නා වූ තීරණාත්මක දේවල් තමයි ඡන්දය දෙන්න තීරණය කරන්නේ. ඒ කියන්නේ ඒ ආසන්න සිදුවීම්. උදාහරණයක් විදිහට අපි දීර්ඝකාලීනව ගත්තොත් අපිට ඒක පැහැදිලිවම සිද්ධ වෙන දෙයක් තමයි ඡන්දය ආසන්නයේදී සිදුවෙන සිදුවීම් සමුදායක් බොහෝ අවස්ථාවලදී ඒ ඡන්දය දීමේදී බලපාලා තිබෙනවා. ඒක අපි ගත්තොත් එහෙම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 1900 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියට හදිසියෙම අර අහම්බෙන් එල්ල වෙන බෝම්බ ප්‍රහාරයේ ඉඳලා එතෙන් පටන් ඊගාවට යුද ජයග්‍රහණය, පාස්කු ප්‍රහාරය, මේ සියලුම දේවල් ඡන්දදායකගේ ඡන්ද හැසිරීම වලට බලපාලා තිබෙනවා. ශ්‍රී ලංකා සමාජය තුළ ආසන්නයේ සිදුවෙන කම්පිතම සිද්ධිය හරහා තමයි ඡන්දය දැමීම තීරණය වෙන්නේ. මේවා කෘත්‍රිමව මත නිර්මාණය කරන ඒවත් සමහරවිට අදාළ වෙන්න පුළුවන්. කෘත්‍රිමව කියලා කියන්නේ එතකොට දැන් කෘත්‍රිම කියලා කියන්නේ සිද්ධි වලට හැබැයි ඒවා විවිධ දේවල් ආරෝපණය වෙන්න පුළුවන්. ඒ සිද්ධි වටා එක දේශපාලන, එක පක්ෂ දේශපාලන, එක අපි බලාපොරොත්තු වෙන දෙයක්. එතකොට ඒ සිදුවෙන සිද්ධි වටා යම් ගොඩක් කතන්තර නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි ඒක දේශපාලන යාන්ත්‍රණය තුළ ඕනම දේශපාලන ව්‍යාපාරයක් කරන දෙයක්. ඒක ලංකාවේ දේශපාලනය වගේම ප්‍රංශයේ දේශපාලනයේත් ඒක දකින්න ලැබෙන දෙයක්. මහාචාර්යතුමා අපි මේ දේශපාලන පක්ෂ වලට අමතරව
අපිට පේනවානේ මේ සමාජය ඇතුලේ ක්‍රියාත්මක වෙනවානේ විශාල සිවිල් සංවිධාන ප්‍රමාණයක්. මේ මට මගේ එක ප්‍රශ්නයක් තමයි මේ සිවිල් සංවිධාන ඇත්තටම මේ ඒවා පිටවගත් අරමුණු වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙනවද කියන එක. එහෙම නැත්නම් ඊළඟ ප්‍රශ්නේ මේ ඇත්තටම සිවිල් සංවිධාන වල කාර්යභාරය වෙන්න ඕනේ මොකක්ද? ඔව් දැන් ඇත්තටම දැන් සිවිල් සංවිධාන පිහිටවනවා තමයි. බෑ සිවිල් සංවිධාන කියන ඒවා සිවිල් සමාජය ඇතුලේ සිදු කරන යාන්ත්‍රණය අපිට වැදගත් වෙන්නේ. සිවිල් සමාජය ඇතුළට කොච්චර ගිහිල්ලා තිබෙනවද? ඒවා එහෙම අරගෙන යන්න පුළුවන් කාටද අරගෙන යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අතීතයේ පටන්ම යම් යම් රාජ්‍ය නොවන සංවිධාන සිවිල් සමාජයේ ඒ කියන්නේ ග්‍රාමීය සමාජය තුළ සංවර්ධනය පිළිබඳව යම් යම් වැඩසටහන් කරලා තිබෙනවා. ඒගොල්ලෝ අති විශාල විදේශ ආධාර ප්‍රමාණයකුත් ලබාගෙන තිබෙනවා. එතකොට ඒ වයින් ඒගොල්ලොන්ගේ පුජ්‍යලික බූදල් තර වුණා මිසක් එහෙම ග්‍රාමීය සමාජයේ සිදුණු සංවර්ධනයක් නැහැ. එතකොට එහෙම ග්‍රාමීය සමාජයේ සංවර්ධනයක් සිදු වුණා නම් අපිට ඒගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මේ අහවල් සමාජයේ දියුණු වෙලා තියෙනවා කියලා ඒගොල්ලන්ට ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. එහෙම කිව්වොත් එහෙම දියුණු වුණු තැනක් නැහැ නේ. අඩු ගානේ කිසිම ව්‍යවසායකයෙක්වත් එහෙම ඇති වුණු ව්‍යවසායකයෙක් පිළිබඳවත් අපිට ආරංචියක් නැහැ. ඒතකොට මේ සිවිල් සංවිධාන මොන කාලවලටද දෙන්නේ? සිවිල් සංවිධාන සාමාන්‍ය කාලවලදී එන්නේ නැහැ. සිවිල් සංවිධාන පිහිට වෙන්නේ දේශපාලන ඡන්ද කාලවල තමයි මේ සිවිල් සංවිධාන එන්නේ. වේදනන් වලින්. හැබැයි මෙන්න සිවිල් සංවිධාන පිහිටවන මගේ යෝජනාව තමයි සිවිල් සංවිධාන පිහිටවනවා නම් සාමාන්‍ය මැතිවරණයක් අවසන් වූ පසුව ඒ වගේ සිවිල් සංවිධාන ජාලයක් පිහිටවන්න ඕන. එතකොට අපිට ඒ සිවිල් සංවිධාන හරහා පවත්නා දේශපාලන කරුණුකාරණා පිළිබඳව බරපතල විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳම උදාහරණයක් ගනිමු. දැන් අපි අද වෙනකොට වනාත විල්ලුව වගේ ප්‍රදේශවල බරපතල ආකාරයේ පරිසර විනාශයක් සිද්ධ වෙමින් පවතිනවා. ඒතකොට මේකට විරෝධය දක්වන්නේ විපක්ෂය විතරක් නෙවෙයි. තාමත්ම සමහර අවස්ථාවලදී පවත්නා ආණ්ඩුවට වේදිකාවේ නැගලා කතා කරපු අය පවා මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. හැබැයි ඒගොල්ලෝ එකට එකතු කරගන්නා වූ සිවිල් සංවිධානය තාමත් ක්‍රියාත්මක වෙලා නැහැනේ. අපිට මේ අන්න ඒ වගේ අපි සිවිල් සංවිධාන පිහිටවන්නේ ඡන්දය වෙනුවෙන්. හැබැයි සිවිල් සංවිධාන පිහිටවන්න ඕනේ සමාජය වෙනුවෙන් සිවිල් සංවිධාන පිහිටවන්න ඕනේ. සමාජයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන්, සමාජ ආරක්ෂාව වෙනුවෙන්, පරිසර ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම දේශපාලන අධිකාරිය අපේ ඉල්ලීම් වලට පරිබාහිරව යනවා නම් ඒගොල්ලෝ නියමිත මාර්ගයට ප්‍රවේශ කර ගැනීම සඳහා යම් ආකාරයකට තීරණාත්මක බලවේගයක් වෙන සිවිල් සංවිධාන තමයි පිහිටව ගන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි අපිට කිසිම සංවිධානයක් ඒ විදිහට සිවිල් සංවිධානයක් විදිහට එහෙම නම් කරන්න බෑ. ඇත්තටම අපේ තිබුණ ආගමික සංවිධාන තිබුණා. ඒ ආගමික සංවිධාන පද්ධතිය පවා අද වෙනකොට විනාශයට පත් වෙලා තියෙනවා. ආගමික නායකයෝ දේශපාලන ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳව ඔබතුමාට තියෙන මොන වගේ අදහසක්? ඔව් ආගමික නායකයින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අද වෙලා තියෙන පක්ෂ දේශපාලනයට පිවිසීමනේ. ආගමික නායකයන් සිටිය යුත්තේ මඟ පෙන්වන්න ඕන විදියට. ආගමික නායකයෙක් සිටිය යුත්තේ සමාජ නායකත්වය දරන පුද්ගලෙක් විදියට. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අද වෙලා තිබෙන්නේ දේශපාලනික පක්ෂ දේශපාලනට මේ ආගමික නායකින් ගිහිල්ලා තියෙනවානේ. එතකොට Taman කැමති නායකයා පත් කරගන්න Taman කැමති දේශපාලන පක්ෂය පිහිටවා ගන්න සහ ඒ හරහා Tamanට වරප්‍රසාද ලබා ගන්න. එතකොට ආගමික නායකින්ගේ තියෙන විදියක් නැහැනේ. Tamanගේ පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙන දෙයක් නැහැ නේ. සමාජීය න්‍යාය පත්‍ර තියෙනවා. එතකොට මෙන්න මේ ආගමික නායකින් සමාජීය න්‍යාය පත්‍ර වලින් බැහැර වෙලා තියෙනවා. එතන තමයි ගැටලුව තියෙන්නේ. දැන් මහාචාර්යතුමා දැන් මේ සමාජ මාධ්‍ය වල බලපෑමක් ටිකක් වැඩිපුර තියෙන කාලයක්නේ. ඔව්. ඔබතුමා හිතන්නේ මේ සමාජ මාධ්‍ය වල බලපෑමක් තියෙනවා දේශපාලනයට? දේශපාලන තෝරා ගැනීම සඳහා. ඔව් සමාජ මාධ්‍ය වල යම්කිසි බලපෑමක් තියෙනවා. හැබැයි අපේ ප්‍රබල සමාජ මාධ්‍ය බලපෑමක් නැහැ. අපිට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමාජ මාධ්‍ය තුල යම් කිසි පිරිසක් ඉන්නවා සමාජය පිළිබඳ ලියන පිරිසක්. යම් කිසි පිරිසක් ඉන්නවා ඒ හරහා තර්කයක් ගොඩනගන්න පිරිසක්. හැබැයි නමුත් ගොඩක් අය සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ අර එදිනදා සිදුවෙන විනෝදාංශයක් විදිහට විතරයි. ඉන් එහා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ලොකු මතයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් නමුත් අද යම් මට්ටමකින් අර සිවිල් සංවිධාන අවශ්‍යයි කියලා අපි සඳහන් කරන්නේ මේ සමාජ මතයන් වෙනස් කරන්න. අන්න ඒ අඩුව පුරවාලමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයන් සමාජ මාධ්‍ය කියන එක එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒක අපි අගය කරන්න ඕනේ. දැන් කාලෙන් කාලයට අපිට එක එක අදහස් සමාජගත වෙනවානේ මහාචාර්යතුමා. දැන් පහුගිය කාලේ තිබුණ අදහසක් තමයි මේ උගත් උදේශපාලනයට එන්න ඕනේ කියලා. ඔබතුමාට තියෙන මොන වගේ අදහසක්ද ඒක?
ඔව් උගත්තු කියලා කියන්නේ මෙහෙම නේද? උගතුන් කියලා කියන්නේ යම්කිසි අධ්‍යාපනයක ඉහළම සහතික පත්‍ර ගත්තු කට්ටියනේ. එතකොට ඒ උගතුන් දේශපාලනට ආව කියලා ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න බෑ. සමහර අවස්ථාවලදී මෙහෙම එකක් වෙන්න පුළුවන්. දැන් අපිට යෝජනා කරන මේ වගේ දෙයකට අපිට යන්න පුළුවන්. අපි දැන් ජාතික ලයිස්තුවක් තිබ්බනේ. එතකොට ජාතික ලයිස්තුව වගේ දෙයකට ඒ විෂයන් වලට අනුරූප වූ උගතුන් පත් කිරීම එතන අපිට කියන උදාහරණයක් විදිහට සෞඛ්‍ය අමාත්‍ය ධූරය සඳහා අපිට හොඳ වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් පත් කරගන්න පුළුවන්. අධ්‍යාපනය සඳහා අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතින් ප්‍රවීණයෙක් පත් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඉස්සෙල්ලාම දැන් අදව භාවිතා වෙලා තියෙන ජාතික ලයිස්තුවනේ. එතකොට එතන ජාතික ලයිස්තුවේ තිබෙන ඒ කියන්නේ ප්‍රතිපාදන පවා පහුගිය කාලය තුලදී යම් මට්ටමකින් අවභාවිතා වෙලා තිබුණා. දැන් එතන තමයි ගැටලුව තියෙන්නේ. එතකොට උගතුන් නෙමෙයි ඇත්තට වෙන්න ඕන හොඳ සමාජ කියවීමක් තිබෙන, සමාජ දැක්මක් තිබෙන, සමාජ පරිණතභාවයක් තිබෙන බුද්ධිමතුන්. එතන ඔහුට උගත්කම තියෙන්න පුළුවන්. හැබැයි ඒක උගත්භාවය කියලා කියන්නේ මෙතන ආචාර්ය උපාධියක් තිබීම හෝ එහෙම නැත්නම් පර්යේෂණ පත්‍රිකා ඒක හොඳයි විශ්වවිද්‍යාලයක වෙන යම් කිසි තනතුරකට යන්න. නමුත් දේශපාලනට පැමිණීමේදී හොඳ දේශපාලන කියවීමක්, දේශපාලන අත්දැකීම් තියෙන පුද්ගලෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට ඒ හරහා ඔහුට පුළුවන් ඔහුගේ නිලධාරී කණ්ඩායම් මෙහෙම ගන්න. අද වෙලා තියෙන ඇත්තටම අද දේශපාලන අධිකාරියට වැඩිය අද බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ දේශපාලන අධිකාරිය නොමග යවන උගත් නිලධාරීන් කරන වැරදි තමයි අද ගොඩක් අවස්ථාවලදී අපිට දකින්න ලැබෙන්නේ. එතකොට මහාචාර්යතුමා දැන් අපි පාර්ලිමේන්තුව ගැන කතා කරොත් ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වගකීම කුමක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මූලික වගකීම තමයි නීති සම්පාදනය. ඒක නිර්වචනයක්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සමාජයේ තිබෙන මත මහජන නියෝජිතය කියලා කියන්නේ මොන මහජන නියෝජිතයටද අපිට අපේ මතය කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට ඔහුගේ මතය ගිහිල්ලා කියනවා මිසක් ඒ සම්බන්ධයෙන් කතිකාවතක් කොහෙවත් ගොඩ නැගිලා නැහනේ. කිසිම තැනක තිබෙන සම්මන්ත්‍රණයක සම්මන්ත්‍රණයකට විවාදයකට කොතනකදී හරි මේ මහජන නියෝජිතයෙක් ආවොත් පොල් තෙල් පහන දැල්වන්න එනවා මිසක් ඒ සම්බන්ධයෙන් ඌ කතිකාවතකට එන්නේ නැහනේ. ඉතින් මෙන්න මේ එතකොට മന്ത്രിවරයෙක්ගේ වගකීම තමයි මේ සමාජයේ ගමන් කරන්න ඕන දේවල් පිළිබඳව පූර්ව අවබෝධයකින් සිටීම. එතකොට ඒ සඳහා ඌට ඊටමත් හොඳ කියවීමක් තියෙන්න ඕන, සමාජ කියවීමක් තියෙන්න ඕන, සමාජ දැනුමක් තියෙන්න ඕන. ඔබතුමාගේ සමාජ විද්‍යා දැනුමට අනුව මේ රටේ ඡන්දදායකයෝ කොච්චර ප්‍රමාණයකට අවබෝධයක් තියනවද අඩුම තරමේ තමන් ඡන්ද දීලා පාර්ලිමේන්තුවට යවන්නේ മന്ത്രിවරයාගේ වගකීම මොකක්ද කියන එක ගැන? ඔව් මේ දැන් බහුතරයකට අපි ගත්තොත් එහෙම 60%කට 70%කටවත් එහෙම ලොකු වගකීමකින් ඡන්දය දෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද මේ තියෙන ඡන්ද ක්‍රමයේ යටතේ Tamanගේ නියෝජිතයෙක් කියලා කෙනෙක් මහ ජනතාවට නැහැනේ. එතකොට දැන් එතෙන්දී පොදුවේ දැන් අද ඡන්දදායකයින් බලන්නේ පොදුවේ තිබෙන තත්ත්වය. පොදුවේ මොන දේශපාලන පක්ෂ ආවොත්ද අපිට පුජ්‍යලික වාසි සහ වෙනත් ප්‍රතිලාභ ලැබෙන්නේ. දැන් එතකොට දැන් යන්න එතෙන්දී අපිට මේ සියලුම වගකීම් ඡන්දදායකයාගේ පිටට දාන්න බෑ. මොකද ඡන්දදායකින් කියලා කියන්නේ ඉස්සෙල්ලා සඳහන් කරපු විදියට ඒ අවස්ථාවන් වලදී සිදුවෙන සිද්ධීන් එක්ක ගැලපෙන අය මිසක් ලොකු දෙයක් ඉතින් අපි එතකොට එහෙම දෙයක්. එතකොට දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කරපු විදියට විශ්වවිද්‍යාලය තුල උගතුන්ගේත් එහෙම නැති දෙයක් අපිට සාමාන්‍ය ගැමියන්ගෙන් එහෙම බලාපොරොත්තු වෙන්න යනවා නම් අපි ඒක හරීම ඒක වැරදි වැඩක් අත්තට මම හිතන්නේ. මොකද එහෙමනම් ඉතින් ඉස්සෙල්ලා මේ උගත්යයි සම්මත පරම්පරාවට තියෙන්න එපා. නිර්දේශපාලනීකරණය වූ දේශපාලනයක් තියෙන්න එපා. නිර්පාක්ෂික වූ දේශපාලනයක් තියෙන්න එපා. නිර්පාක්ෂික වූ දේශපාලනයක් තියෙන්න එපා. නිර්පාක්ෂික වූ දේශපාලනයක් නැහැ. පාක්ෂික දේශපාලනයක් තුල නිර්පාක්ෂිකයේ බව පෙන්වන්න හදනවා. ඒකනේ වෙලා තියෙන එක ව්‍යාජයක් නේ ඒක. හැබැයි අර ගැමියා ඊට වැඩිය නිර්ව්‍යාජයි. ගැමියාගේ දේශපාලනයේ පක්ෂය මොකද්ද කියලා ඔහු පෙන්වනවා. එහෙම සමාජයක් වෙනුවෙන් ඔබතුමාට වෙනවත් තියෙන යෝජනා? ඔව් දැන් මේ සමාජ ක්‍රමය වඩා යහපත් වෙන්න නම් අපි කැමති පුජ්‍යලයා බලයට පත් කරගත යුතුයි කියන මානසික මට්ටමින් අපි අයින් වෙන්න ඕන. අපිට තියෙන ඒ කියන්නේ විශේෂයෙන්ම මෙතෙන්දී අර ඉහළ අධ්‍යාපනයක් ලැබපු පිරිස්, ඒ කියන්නේ උගතුන්යයි සම්මත පිරිස් සහ සමාජයේ යම්කිසි පිළිගත් පුජ්‍යලීන්ට ලොකු වගකීමක් තිබෙනවා. සමාජයේ යම් වැරදි තැනකට යනවා නම් ඒක පෙන්නලා දෙන්න. එතකොට ඒක මම හිතන්නේ නිර්පාක්ෂික දේශපාලනයක් කරහා ඒක සිදුවිය යුතුයි.
ඒ සඳහා Tamanගේ මතය දායක කරගන්න ඕන. එතෙන්දී අන්න එවැනි පුජ්‍යලයන් එක්ක එවැනි පුජ්‍යලයන් සමාජයේ පිළිගැනීමකට ලක් වෙනවා. ඒක නිසා මම හිතනවා මෙතෙන්දී ලොකු වගකීමක් තියෙනවා. මොකද හැම දැන් අපි ඔය බොහෝ අවස්ථාවලදී අපි දකින දෙයක් තමයි ඒව හැම ඉහළ මට්ටමේම සිටින උගත් අය සම්මත පිරිස් වලට රැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙලා තිබෙන්නේ. හැබැයි තව තවත් අවශ්‍යතාවයන් පිටුපස ගිහිල්ලා තමයි ඒගොල්ලෝගේ අනන්‍යතාවයන් නැති කරගන්නේ. ඒක නිසා මෙතෙන්දී පැහැදිලිවම බලාපොරොත්තු වෙන දේ තමයි සමාජය නිවැරදි මාර්ගයකට ගෙන යාම සඳහා පෙළඹවීම කණ්ඩායමක් විදිහට කටයුතු කළ යුතුයි. බොහොම ස්තුතියි. අද අපිත් එක්ක කතා බහට එකතුනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්. බොහොම ස්තුතියි මහාචාර්යතුමා. ඔබතුමාගේ වටිනා කාලය අපිත් එක්ක දැනුම බෙදා ගන්නට වෙන් කරලා දුන්නට.